නැවට මේ අසූචි නැවට අපි මුදල් ගෙවිය යුතුයි කියලා. අපිට මුලින්ම කියන්න තියෙන්නේ මහා බැංකුවේ අධිපතිවරයාට චීන පෝර නැවට චීන මේ අසූචි නැවට මුදල් ගෙවන්න ඕන නම් හලෝ තමුන්ගේ සල්ලි වලින් ගෙවනවා. තමුන්ගේ පොකට් එකෙන් ගෙවනවා. මේ චීන අසූචි නැවට මේ රටේ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න එපා. මේ ගෙවන්නේ කාගේ සල්ලිද? මහජන බැංකුව සල්ලි ගෙවනවා කියන්නේ කාගේ මුදල්ද? මේක මේ රටේ ජනතාවගේ මුදල්. තමුන් නැහැගේ සාක්කුවෙන් ගෙවන මල ඉල්ලුවක් ගෙවනවා. අනික ගෙවලා අන්තිමේදී කාගේ ඔළුවටද මේ අසූචි හලන්න යන්නේ? මේ අසූචි කොට හලන්න යන්නේ කාගේ ඔළුවටද? මේක මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවට හලන්න යන්නේ. මේ අපේ පසට හලන්න යන්නේ. මේ අපේ භෝග ටික විනාශ කරන්න යන්නේ. මේ අපේ පරිසරය විනාශ කරන්න යන්නේ. මේ රටේ මිනිස්සුන්ව මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත නැති කළා මේ රටේ තියෙන ශාස්ත්‍රීය පොළව මේක අපිට ලැබිච්ච උරුමයක්. අපේ පොළව, අපේ මහ පොළව, අපේ ගහකොළ සතා සීපාව. මේ ගහකොළට සතා සීපාවට ඉන්න හිටින්න තැනක් නැති කරලා මේක නිකන් හරියට කාන්තාරයක් බවට පත් කරන්න යන්නේ. ඒක නෙමෙයි. දැන් මේ චීනයට අපි ප්‍රමිතියට අනුකූලව අපි මේ විදේශ ප්‍රමිතියට අපි පිළි අරගෙන මූල්‍ය ප්‍රමිතිය පිළි අරගෙන අපි චීන නැවට අපි සල්ලි ගෙවන්න ඕනේ. පෝර නැවට සල්ලි ගෙවන්න ඕනේ. එතකොට චීන අපිට එවලක් තියෙන්නේ ප්‍රමිතියට අනුකූල පෝරද? මේවා පොහොරද? මේවල තියෙන අසූචි. මේවල තියෙන අසූචි. මොකක්ද ඒකේ තියෙන ප්‍රමිතිය? අපි අහන්නේ මහා බැංකුව අධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන්. අපි දැක්කා ඊයේ වන විට මාධ්‍යවල පළ වෙනවා මුදල් ඇමතිවරයා දන්නේ නැහැලු. මුදල් ඇමතිවරයා දන්නේ නැහැලු මේ මහජන බැංකුව අසාදු ලේඛන ගත කළායි කියලා. බ්ලැක් ලිස්ට් කළායි කියලා මුදල් ඇමතිවරයා දන්නේ නැහැලු. ඉතින් මේ මුදල් ඇමතිවරයාගේ කඳ මෙහෙ තිබ්බට ඔළුව තියෙන්නේ ඇමරිකාවේනේ. කඳ මෙහෙ තිබ්බට මේ මුදල් ඇමතිවරයා එහෙම නැත්තම් මේ රාජ්‍ය නායකයාගේ ඔළුව තියෙන්නේ ඇමරිකාවේ වෙන රටවල. අපි 2019 දීම ඕක කිව්වා. අපි 2019 දීම ඕක කිව්වා. මොලේ මෙහෙ නැති ඔළුව මෙහෙ නැති වෙන රටවල් වල පය ගහලා ඉන්න ඇමරිකානු පුරවැසියන්ට මේ රාජ්‍ය එහෙම නැත්නම් මේ ආණ්ඩු බලය දෙන්න එපයි කියලා. අපි කව රාජ්‍ය නායකයෝ කරන්න එපයි කියලා. අපි ගිරිය පුප්පගෙන කෑ ගැහුව ඒකට. ගිරිය පුප්පගෙන කෑ ගැහුව ඒකට රාජ්‍ය නායකයෝ බවට පත් කරන්න එපා. එතකොටත් ඇමරිකානු පුරවැසියෙක් විදියට කටයුතු කරපු කෙනෙක්ව රාජ්‍ය නායකයා බවට පත් කරන්න එපයි කියලා. අපි දැක්ක පහුගිය දැන් අවුරුද්දකට විතර කලින් තමයි තමන්ගේ පුරවැසි භාවය පවා අහෝසි කරගත්තේ නැති කරගත්තේ. රාජ්‍ය නායකයා විදියට ඡන්දයට ආවේ ජනාධිපතිවරණයට ආවේ ඇමරිකානු පුරවැසියෙක් විදියට. එහෙමයි කටයුතු කළේ. ඒතකොට එහෙම අයට බලය දෙන්න එපයි කියලා අපි කිව්වා. නායකත්වය දෙන්න එපයි කියලා කිව්වා. 20 වෙනි සංශෝධනය ගෙනල්ලා ව්‍යවස්ථා සංශෝධනයන් කරලා ද්විත්ව පුරවැසියන්ට ඇමරිකානු පුරවැසියන්ට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඇමතිකම් අරගෙන මුදල් ඇමතික් වගේ බලගතු ඇමතිකම් අරගෙන අන්තිමේදී මේ රටේ ජනතාව මේ රටේ පස මේ රටේ පරිසරය මේ රටේ සම්පත් සියල්ලක්ම විනාශ කරන්න ඉඩ දෙන්න එපයි කියලා අපි පහුගිය කාලේ පුරාම කෑ ගහලා කිව්වේ ඒ නිසා තමයි දැන් කියන්නේ අපි දන්නේ නැහැනේ මම දන්නේ නැහැ කියනවා මම දන්නේ නැහැ මහජන බැංකුව අසාදු ලේඛන ගත කරලා බ්ලැක් ලිස්ට් කරලායි කියලා. මොකද ඒගොල්ලන්ට මේකේ ප්‍රශ්නයක් නැහැ වගේ වගක් නැහැ. ඒගොල්ලන්ට අපි කියන්නේ වගේ වගක් නැහැ. අපේ පස නැති වුණත් අපේ පරිසරය නැති වුණත් අපේ ගහකොළ නැති වුණත් අපේ සතා සීපාව නැති වුණත් අපේ බැංකු පද්ධතිය නැති වුණත් ඇයි මේගොල්ලන්ගේ සල්ලි තියෙන්නේ අපේ බැංකු වල නෙවෙයිනේ අපි දන්නවනේ. පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට පැන්නේ මේ උන්දලගේ සල්ලි මේ හතර වරිගේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා. මේ පරම්පරාවල සල්ලි කොහෙද තියෙන්නේ කියන එක පැන්ඩෝරා පේපර්ස් වලින් එළියට පැන්නනේ. ඒ නිසා අපි දන්නවා මේගොල්ලන්ගේ සල්ලි මෙහෙ නැහැ. මේ බැංකුව වල නැහැ. ඒගොල්ලන් ඒ නිසා මහජන බැංකුව නෙමෙයි මොන බැංකුවක් කාබාසිනිය වෙලා නැත්තටම නැති වෙලා අතු ගෑවිලා දූවිලි වෙලා ගියත් මේගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලන්ගේ සල්ලි වෙන තැන් වල තියෙන්නේ. මේගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝ කන්නේ නැහැ මේ කෑම. මේ චීනාගේ අසුචි මේගොල්ලෝ කන්නේ නැහනේ. මේගොල්ලෝ කන්නේ කොහෙන්ද කියන එක අපි දන්නවනේ. මේගොල්ලන්ට කෑම කොහෙන්ද ගෙන්නන්නේ? මේගොල්ලෝ කන්නේ මේ අපේ තියෙන අපේ රටේ දේවල් කනවද මේගොල්ලෝ? මේගොල්ලන්ට එහෙම බඩගින්නක් දැනෙනවද? මේගොල්ලන්ගේ දුවා දරුවෝ මුණුබුරු මිනිබිරියෝ ඒගොල්ලෝ ඉන්නේ වෙන රටවල ජීවත් වෙන්නේ වෙන කොහෙවත්. පය ගහලා ඉන්නේ වෙන කොහෙවත්. එතකොට ඒගොල්ලන්ට කන්න බොන්න හම් වෙන්නේ නැහැ මේ අසුචි. ඒගොල්ලන්ගේ දුවා දරුවෝ මුණුබුරෝ මුණුබිරියෝ ඒගොල්ලන්ගේ පරම්පරාව අය ඒගොල්ලන්ගේ වර්ගයේ අය ඒගොල්ලන්ට හම් වෙන්නේ නැහැ මේ අසුචි කන්න. අසුචි කන්න වෙන්නේ අපිට. මේ බිම නැති වෙන්නේ අපිට. පරිසරය නැති වෙන්නේ අපිට. හාල්ලටේ නැති වෙන්නේ අපිට. ගොවියා නැත්තටම නැති වෙලා මහපාරට වැටිලා ගොවි බිම් ටික විනාශ වෙලා මේක සම්පූර්ණයෙන්ම
මේක නිකන් කාන්තාරයක් බවට පත් වෙලා මුඩු බිමක් බවට පත් වුණත් මේගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලන්ට ඕනේ කරන්නේ මේ ඉන්න අවුරුදු 2-3 ඇතුළත පුළුවන් තරම් හම්බු කරගෙන තමන් ඉන්න රටවලට පැනලා යන්න. ඒගොල්ලෝ ආවේ ඒකට. අපි කිව්වා එන්නේ ඒකට කියලා. අපි කිව්වා මේ මංකොල්ලයට තමයි මේ එන්නේ. තම තමන්ගේ වැඩ ටික කරගෙන තම තමන්ගේ පවුලේ තියෙන නඩු ටිකෙන් නිදහස් වෙලා ඒ ටික ගලවගෙන එහාට මෙහාට ගල්ලා ඒවා කොහොම හරි ෂේප් කරගෙන ඒවා කොහොම හරි ඉවත් කරගෙන අන්තිමේදී තමන්ට පුළුවන් තරම් හම්බු කරගෙන තමන් ඉන්න තැන් වලට යන එක තමන්ගේ දුවදරුවෝ මුණුබුරෝ මිනිබිරෝ ඉන්න තැන් වලට යන්න එන්නේ. මේක සෝමාලියාවක් කරලා යනවා. මේක සෝමාලියාවක් කරලා යන්නේ මේගොල්ලෝ. අපි මේක පහුගිය කාලේ පුරාම දිගින් දිගටම කිව්වා. දැන් මේ කරලා තියෙන්නේ ඒක. ඒ නිසා තමයි ඒගොල්ලෝ බය නැතුව කියන්නේ ගෙවපල්ලකෝ. ගෙවන්නේ උන්ගේ සල්ලි ඈ. මහ බැංකුව අධිපතිවරයාගේ සල්ලි ඈ. මුදල් ඇමතිගේ සල්ලි ඈ. ගොටාබේ රාජපක්ෂගේ සල්ලි ඈ. අගමැතිවරයාගේ සල්ලි ඈ. මේ පවුලේ උන්ගේ සල්ලිද? මේ දේශපාලන හැටිකරේ සල්ලිද? මේ පාදඩ දේශපාලන පන්තිය. මේ එවැනි දේශපාලන පන්තිය. එවැනි ප්‍රභූ පන්තිය. එවැනි පවුලක්. ඒ පවුලේ සල්ලි නෙමෙයි. මේ ගෙවන්නේ මේ රටේ ජනතාවගේ මුදල්. මේ විනාශ කරන්නේ ජනතාවගේ දේපොළ. මේ විනාශ කරන්නේ අපේ භූමිය, අපේ පරිසරය, අපේ ගහකොළ, අපේ සතා සීපාව. ඒවා ගැන මේගොල්ලන්ට ඒවා ගැන පයිසකින්වත් මේගොල්ලෝ හිතන්නේ නැහැ. මේවා සත පහකට ඒගොල්ලන්ට වටින්නේ නැහැ. අනේක මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ පොහොර නෞකාව කියලා කියන්නේ, මේ අසුචි නෞකාව කියලා කියන්නේ නිකන් අසුචි නෞකාවක් එනවා වගේ වැඩක් නෙමෙයි. මේක ඇතුලේ තියෙන බරපතල ජාත්‍යන්තර දේශපාලන ගැටුමක්. මේක තුන්කොන් ගැටුමක්. චීනය, ඉන්දියාව, ඇමරිකාව අතර තුන්කොන් ගැටුමක් මේක. මේ ගැටුම තමයි මේ උග්‍ර වෙලා තියෙන්නේ. ඒ තැනට මේ රට ඇත දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. ජනාධිපතිවරයා ඇවිල්ලා කොල්ලේ ඕක. අපි කිව්වා ඒ පෝට් සිටිය වගේ දේවල් දෙනකොට අපි කිව්වා අර ඔර්ලෝසුවේ බට්ට එක පත්තකට ඇදිලා යනකොට මතක තියාගන්න ඒ බට්ට අනිත් පැත්තටත් එනවයි කියලා. දැන් වෙලා තියෙන්නේ ඒක. චීනට මේක ඇදිලා ගියාට පස්සේ බට්ට ඇදිලා යනවා වගේ පැත්තට ඇදිලා ගියාට පස්සේ අපි දැක්ක දැන් ඇමරිකාවේ ඇවිල්ලා අන්න LNG මංකොල්ලයට ඇමරිකාවේ ඇවිල්ලා එතනට මැදිහත් වෙලා තියෙනවා. අදානිලා මුළු රට පුරාම ගිහිල්ලා Tamanට උමනා කරන තැන් සටහන් කරලා යනවා. ඒ වාර සමාජ ජාලාවල පළ වෙනවා. ඒගොල්ලන්ට දෙන්න වුණා බටහිර නැගෙනහිර කියලා අන්තර බටහිර දීලා තියෙනවා. ඒගොල්ලෝ ප්‍රයිවට් ජෙට් වලින් ඇවිල්ලා හතර වටේ යනවා. මේක තමයි ගැටුම. අපි කිව්වා මෙන්න මෙවැනි ජාත්‍යන්තර අර්බුදයකට මේ රට ඇද දමනවා කියන එක. මේ රට ඇද දමනවා. ඒ නිසා යන්න එපා, එක පැත්තකට ඇදිලා යන්න එපා. අපේ රට අනුගමනය කරපු මැද පිළිවෙත, නොබැඳි පිළිවෙත ඔස්සේ අපි වැඩ කරන්න ඕනේ කියන එක අපි දිගින් දිගටම කිව්වා. හැබැයි මේ රජයට උමනා කරේ මංකොල්ල කන එක. කොහොම හරි කමන්නේ ඒ විදේශ සමාගම් මූල්‍ය සමාගම් එක්ක එකතු වෙලා විදේශ මූල්‍ය සමාගම් එක්ක එකතු වෙලා විදේශ රටවල් එක්ක එකතු වෙලා මේක මංකොල්ල කන ඒජන්තයින් බවට පත් වෙන්න තමයි රාජපක්ෂ ආණ්ඩුවට උමනා කළේ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට උමනා කළේ. දැන් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒක තමයි මේ රට අපේ පස, අපේ පොළව, අපේ භූමිය, අපේ කෘෂිකර්මය, අපේ බැංකු පද්ධතිය මේ සියල්ලක්ම විනාශයට අද දමලා තියෙන්නේ. එනිසා මේගොල්ලන්ට මේකේ වගේ වගක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පවුල මතක තියාගන්න, මේ දේශපාලන පවුල කියන්නේ අර අපේ කතාවක් තියෙන්නේ බලු බෙට්ටේ තියෙන සත පහක් දිවෙන් ගන්න වගේ. බලු පෙට්ටේ තියෙන සත පහක් දිවෙන් ගන්නවා වගේ මහ පාදඩ ස්වරූපේ නන්නත්තර දේශපාලන පවුලක්. මොනක සරලවම කියන්න තියෙන්නේ ඒකයි. උන්ට හැංගීම් දැනෙන්නේ නැහැ. මේගොල්ලන්ට මේ හැංගීම් දැනෙන මිනිස්සු නෙමෙයි. ස්නායු පද්ධතියක් තියෙන මිනිස්සු නෙමෙයි. ඒගොල්ලෝ හදාගෙන තියෙන වසල ව්‍යාපාරික පන්තිය සහ ඒ දේශපාලන පන්තිය කියලා කියන්නේ හැංගීම් දැනෙන මනුස්සකම් තිබෙන මේ රටේ පස, මේ රටේ පරිසරය, මේ රටේ භූමිය, මේ රටේ ගොවිතැන, මේ රටේ බැංකු පද්ධතිය මේවා පිළිබඳව හැංගීම් දැනෙන මිනිස්සු නෙමෙයි. හැංගීම් දැනෙන්නේ නැති මුන්ට අමනුෂ්‍යෝ කියන්නත් බෑ. එනත සත්තු කියන්නත් බෑ. මොකද සත්තුන්ට පවා හැංගීම් දැනෙනවා. තමන්ගේ පොළව ගැන, තමන්ගේ භූමිය ගැන, තමන්ගේ පරිසරය ගැන, තමන් ජීවත් වෙන තැන ගැන හැංගීම් දැනෙනවා සතා සීපාවට පවා. එහෙමවත් හැංගීම් දැනෙන්නේ නැති අපි කියන්නේ දිගින් දිගටම කිව්වේ මේ විලෝපිකයෝ. මේ විලෝපික ආණ්ඩුවක්, මේ අසූචි ආණ්ඩුව කියන්නේ විලෝපික ආණ්ඩුවක්. එතකොට මේ ආණ්ඩුව අවසානයේදී
ආණ්ඩුව අවසානයේදී මේ ආණ්ඩුව මේ රට සෝමාලියාවක් කරලා මේ දේශපාලන ප්‍රභූපන්තිය පැදුරටත් නොකිය පලා යනවා. මතක තියාගන්න පැදුරටත් නොකිය යන්නේ. පැදුරටත් නොකිය මේගොල්ලෝ යන්නේ. එවැනි තත්ත්වයකට තමයි මේ රට ඇද දමලා තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ රටේ ජනතාවට මේ රටේ ජනතාවට අපි කියන්නේ තව දුරටත් ලෝකේ ආණ්ඩුවක් තියෙනවා නම් මේ වගේ නරුම මංකොල්ලකාරී ආණ්ඩුවක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව පාරට බහැලා එලවන්න ඕනේ ආණ්ඩුවක්. තව දුරටත් මේ ආණ්ඩුවට ආණ්ඩුවක් ගෙන යාම රාජ්‍ය පාලනය ගෙන යාමේ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. යුක්තියුක්ත භාවයක් නැහැ. ඒ නිසා මේ රටේ ජනතාව දැන් පාරට බහැලා තියෙන්නේ. ජනතාව පාරට බහැලා ගොවීන් පාරට බහැලා කම්කරුව පාරට බහැලා වෘත්තීය සමිති පාරට බහැලා තියෙන්නේ. සටනට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව ඊටාම ඉක්මනින් මේ ආණ්ඩුව පාරට බහැලා එළවනවා. අවශ්‍ය කරන්නේ ඒ ගොනුව හදන්න පුළුවන් නායකත්වයක්. ඒ නිසා අපි විපක්ෂයට පවා කියන්නේ මේ නිද්‍රාශීලීව එහෙට මෙහෙට වැනි ඉන්න එපා. අපි කියන්නේ හොරගල් අහුලනවා වගේ ඉන්න එපා. විපක්ෂ මේ වෙලේ ජනතාවට නායකත්වය දෙන්න ඕනේ. ජනතාව වෙනුවෙන් හිට ගන්න ඕනේ. මේ චීනගේ අසූචි නැව චීන අසූචි නැව ගෙනල්ලා මේක ලංකාව චීනගේ වැසිකිළිය බවට පත් කරන්න දරන උත්සාහයට එරෙහිව පාරට බහින්න අවශ්‍ය කරන්නේ ඒක. අපි අහන්නේ මොකද චීනගෙන් කප්පම් අරන් දින්නේ නිකන් හරියට හොරගල් අහුලන්න එපා. අපි විපක්ෂයට කියන්නේ ජනතාවත් එක්ක පාරට බහින්න. එහෙට මෙහෙට වැනි ඉන්න එපා. දෙකට දෙවාරේ උත්තර ඕනේ නැහැ. මේ චීනගේ අසූචි නැවට එරෙහිව ජනතාවට නායකත්වය දෙන්න. අවශ්‍ය කරන්නේ එවැනි නායකත්වයක්. ජනතාව නිර්භයව පාරට බහැලා මරණය අතේ තියාගෙන ගොවීන් පාරට බහැලා තියෙන්නේ. මොන තාඩන පීඩන කළත් මොන මර්ධනය ආවත් ඒ ගොවීන්ගේ සටන අත්තරින්නේ නැහැ. කම්කරුවේ සටන අත්තරින්නේ නැහැ. වෘත්තීය සමිතියේ සටන අත්තරින්නේ නැහැ. ඒ නිසා මේ මංකොල්ලකාරී මේ නරුම ආණ්ඩුව එලව ගැනීම සඳහා එලවා දැමීම මේ රටේ ජනතාවගේ යහපතට ජනතාවගේ අරගලයේ කොටසක්. ඒ නිසා ඒකට නායකත්වය දෙන්න ඕනේ මේ මොහොතේදී සියලු විපක්ෂයන්. විපක්ෂ එකතු වෙන්න ඕනේ. ඒ මහජන ව්‍යාපාර එකතු වෙන්න ඕනේ. ඒ නිසා පංගු පේරුවට වැඩ කරන්න එපා. කුහකකමට වැඩ කරන්න එපා. ඒ නිසා අපිට අවශ්‍ය කරනවා මේ මොහොතේදී මේ රට ගලවා ගන්න. ඒක තමයි දේශප්‍රේමී කාර්යභාරය. මතක තියාගෙන දේශප්‍රේමයයි ජාතියයි ආගමයි ඉස්සරහට දාගෙන සිවුරයි පන්සලයි ඉස්සරහට දාගෙන ආපො මේ ආණ්ඩුව සියලු දේවල් ගලවලා දාලා දැන් මේ රට සියලුම මේ රට බලවතුන්ගේ චීන ඇමරිකානු ඉන්දියානු බලවතුන්ගේ කෙලි බිමක් බවට පත් කළා දඩ බිමක් බවට පත් කරලා තියෙන්නේ. මේ ඉතිහාසයේ නරුමම ඉතිහාසයේ බරපතලම නරුම දේශද්‍රෝහී ආණ්ඩුව තවදුරටත් මේ අයව බලේ තියාගන්න ලෑස්ති වෙන්න එපා. තවදුරටත් මේ අයව බලේ තියාගන්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා තමයි අපි දකින්නේ ආණ්ඩුව ඇතුළෙන්ම තවදුරටත් ඉවසා ගන්න බැරුව දැන් ආණ්ඩුව ඇතුළෙන් මෙන්න විසල් බ්ලෝවර්ස්ලා එළියට අවිල්ලා තියෙනවා. විසල් බ්ලෝවර්ස්ලා එළියට අවිල්ලා තියෙනවා. ආණ්ඩුව ඇතුළෙන්ම කියනවා මේ ආණ්ඩුව තමයි අර උදේ ගම්මන්පිල මහත්තයා කිව්වේ මේ ආණ්ඩුව තමයි ඉතිහාසයේ දූෂිතම ආණ්ඩුව. ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරණතුංග, රනිල් වික්‍රමසිංහටත් වඩා දූෂිතම ආණ්ඩුව මේක කියලා. අයි තවදුරටත් තව කවුරුවත් කියන්න ඕනේ නැහැ. විමල් වීරවංශ මහත්තයා බොහොම පැහැදිලිවම කිව්වා කොහොමද මේ ආණ්ඩුව කොහොමද මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කැබිනට් සමාජිකයන්ව නොසලකා හරිමින් මංකොල්ලකාරී විදියට කටයුතු කරන්න කියන එක බොහොම පැහැදිලිවම කිව්වා. හෘද සාක්ෂියක් තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා මොකද්ද මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල කියන එක. දැන් විමල් වීරවංශ මහත්තයාගේ විමල් වීරවංශ මහත්තයා ඇතුළු ඒ 11 දෙනා මතු කරපු කාරණාවෙන් ඊටාම බරපතල දේශපාලන ආචාර ධාර්මික ගැටලුවක් මතු කරලා තියෙනවා. එතනයි වැදගත් වෙන්නේ. බරපතල දේශපාලන ආචාර ධාර්මික ගැටලුවක් මතු කරලා තියෙනවා. හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නය. හෘද සාක්ෂිය පිළිබඳ ප්‍රශ්නය මතු කරලා තිබෙනවා විමල් වීරවංශ මහත්තයා ඇතුළු කණ්ඩායම. ඒ නිසා හුස්ම ගන්න මිනිහෙකුට ස්නායු පද්ධතියක් තියෙන මිනිහෙකුට තවදුරටත් මේකේ පය ගහලා ඉන්න බෑ. පය ගහලා ඉන්න බෑ. මේ මංකොල්ලය, මේ විනාශය, මේ රට ඇද දමලා තිබෙන නරුම තැන ගැන නරුම තත්ත්වය දැක තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බෑ කියන එක තමයි ඔවුන් පෙන්නලා තියෙන්නේ. දැන් බරපතල විදියට තමන් ආණ්ඩුවේ ඇමති දූර දරමින් ඒ ඇමති දූරවල තියෙන වගකීම් සාමූහික වගකීම් කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ වගකීම් මේ සියල්ලක්ටම වඩා හෘද සාක්ෂිය වැදගත් කියන එක තමයි ඔවුන් පෙන්නලා තියෙන්නේ. ඒ සියල්ලක්ම
ඒ සියල්ලක් වික්මවා යමින් ඒ සියල්ලක්ම සිදුරු කරමින් ඕන් ජනතාව ඉස්සරහට ඇවිල්ලා කිව්වේ රටේ තිබෙන රට ඇදවැටිලා තිබෙන බරපතලම තත්ත්වය බරපතල විනාශය තමයි ඔවුන් පෙන්නලා දීලා තියෙන්නේ. ඔවුන් පෙන්නලා දීලා තියෙන්නේ. මේක තමයි අපි පහුගිය කාලෙම කිව්වේ. මතක තියාගන්න අපි 2019 ඉඳලම කිව්වා. මේක තමයි බලයට පත්වෙන දූෂිතම ආණ්ඩුව කියලා. මොකද අපි දැනගෙන හිටියා මේ පත්වෙන්නේ ඉතා නරුම නවලිබරල් වැඩපිළිවෙලක් කරගහගත් ආණ්ඩුවක් කියන එක. අපි දැනගෙන හිතුවා බලහත්කාරයෙන් ඉතාම බලහත්කාරයෙන් ඉතාම වංචනික විදිහට මංකොල්ලකාරී විදිහට රටේ සම්පත් සහ රටේ ජන ජීවිතය විනාශයට පත් කරනවා කියන එක. මොකද මේ අය බලයට පත් කරපු මේ අයට අනුග්‍රහය දක්වපු ඒ වසල ව්‍යාපාරික පැලැන්තිය නැත්නම් නන්නත්තර පාදඩ ව්‍යාපාරික පැලැන්තිය සහ ඒ විදේශීය මූල්‍ය සමාගම් එක්ක එකතු වෙලා මිලිටරි ආඥාදායක ස්වරූපයේ සමතලා කරපු පාලනයක් ඔස්සේ මේ නරුම නවලිබරල් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවයි කියලා අපි 2019 දී අනතුරු ඇඟෙව්වා. අද විමල් වීරවංශ මහත්තයා උදය ගම්මන්පිල මහත්තයා එක සනාත කළා තියෙනවා. එදා එහෙම කියද්දි මේක කාටවත් දැනුනේ නැහැ, තේරුනේ නැහැ. අපි ඊට පස්සේ කිව්වා. ඊට පස්සෙත් අපි කියද්දි විපක්ෂයේ විදියට කියනවා නැත්නම් මේක විරුද්ධවාදීන් කියනවා කියලා මේක නොසලකා හැරියා. හැබැයි දැන් ඒක තීරණාත්මක තැනට ඇවිල්ලා තියෙනවා. විමල් වීරවංශ මහත්තයලා ගමන්පිල මහත්තයලා බොහොම පැහැදිලිවම කියනවා මේක තමයි බරපතලම දූෂිත ආණ්ඩුව කියලා. මේ ආණ්ඩුව කටයුතු කරන විදිහ අනිත් අය නොසලකා හරිමින් අනෙකුත් සමාජිකයන් කැබිනට් සමාජිකයන් නොසලකා හරිමින් ඒ අයව යටපත් කරමින් කොහොමද කටයුතු කරන්න කියන එක විමල් වීරවංශ මහත්තයලා පැහැදිලි කරා. ඒ නිසා අපි කියන්නේ මේක තමයි ආණ්ඩුවේ ස්වභාවය. මේක තමයි මේ ආණ්ඩුවේ නරුම වැඩපිළිවෙල. ඒක තමයි මේ 11 දෙනා බොහොම පැහැදිලිවම එළියට අවිල්ලා කියන්නේ. එයා ජනතාවත් එක්ක හිටගෙන තියෙනවා. ජනතාව දිගින් දිගටම පාරට බහලා මේකයි කිව්වේ. අවශ්‍ය කරන්නේ විසිල් බ්ලෝවර් කෙනෙක් විසිල් බ්ලෝ කරන්න. විසිල් බ්ලෝවර්ස්ලා ඕනේ කියන එක. එයා ඒ වැඩේ කළා තියෙනවා. අපි කුහක නොවි ඒ බාරදූර කාර්යභාරය ඒ විසිල් බ්ලෝවර්ස්ලාගේ කාර්යභාරය අපි බැරෑරුම් විදියට බාර ගන්න ඕනේ කුහකයන් නොවි. කුහක දේශපාලනය පංගු peeru දේශපාලනයකින් තොරව ඒ බැරෑරුම් කාරණය බාර ගන්න ඕනේ. ඒ නිසා අපි කියන්නේ කවුරු හරි ඒකම නිකම් මේ ස්නායු පද්ධතියක් තියෙන අය ඉන්නවා නම් ආණ්ඩුවේ ස්නායු පද්ධතියක් තියෙන අය ඉන්නවා නම් සී කල්පනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ආණ්ඩුවක් ඇතුලේ තවදුරටත් ඉන්නවද කියන එක හිතන ගන්න. මේ ආණ්ඩුව තුල තවදුරටත් ඉන්නවාද කියන එක පිළිබඳව හිතන්න ඕනේ. මේ ආණ්ඩුව හදපු මතක තියාගන්න මේක මතු කරලා තියෙන්නේ මේ විසල් බ්ලෝවර් කෙනෙක් විදියට ඉස්සරහට ඇවිල්ලා මේක රට ඇදවැටිලා තියෙන ඒ නරුම මංකොල්ලකාරී තත්ත්වය මොකද්ද කියලා පැහැදිලි කරන්නේ මේ ආණ්ඩුව හදන්න. එහෙම නැත්නම් මහින්ද සමග නැගිටමු මේ සියලු දේවල් කරපින්නගෙන මේ සියලු දේවල් එක්ක හතරවටේ ගිහිල්ලා නිකන් හරියට ආණ්ඩුවේ හොරණෑව බවට පත්වෙච්ච පුද්ගලයා. ආණ්ඩුවේ අපි කියන්නේ මයික් එක. මේ ලෙහෙසි පහසු කෙනෙක් නෙමෙයි මේක කියන්නේ. මේක ලෙහෙසි පහසු කෙනෙක් නෙමෙයි කියන්නේ මේ ආණ්ඩුවේ හොරණෑව. අද හුඟක් අය පාර්ලිමේන්තුවට ඇතුල් වෙලා තියෙන්නේ මේ හොරණෑව රටවටේ ගිහිල්ලා මිනිස්සු අවදි කරලා කෑ ගහලා මිනිස්සුන්ගේ එකතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒක නිසා මේක සරල කාරණයක් නෙමෙයි. ඔය නිකන් ලපයි සිපයි කියන කතා කවුරුත් පිළිගන්නේ නැහැ. මතක තියාගන්න ඔය එක ලපයි සිපයි නැත්නම් අර බන්දුල ගුණවර්ධන මහත්තයා කියන විදිහට පොල් කොම්බ පොල් ඇට්ටි හනසු පොල්ලෙලි ඔක්කොම ගහගෙන ආවේ ඔක්කොම පාර්ලිමේන්තුව ඇතුළට ආවේ ඔය හොරණෑව මතකනේ ආණ්ඩුව උස්සලා තියපු ඒ හොරණෑව කියපු කතා අහලා ඒව නිසා තමයි ඕගොල්ලෝ ඇතුළට ආවේ. එහෙම නැත්නම් මේ ඔය තමයි මොනරාගල පැත්තේ ඉන්න මොන පිස්සු කුට්ටිලයි ඕගොල්ලොයි එහෙම නැත්නම් මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ජාතික සේවක සංගමයට නායකත්වය දීලා කම්කරුවන්ගේ වෘත්තීය සමිතිවල ඔලු පළපු කම්කරුවන්ගේ වෘත්ති සමිතිවල ඔලු පළපු මේ කැස්බෑවේ ලොකු ගේ උන්න හැල වගේ උන් කියන ඒවා අහලා නෙමෙයි. මේ අනුරාධපුරේ සේමසිංහල කවුද මේ ලපයි සිපයි මේගොල්ලෝ කියන ඒවා මේ රටේ මිනිස්සු අහන්නේ නැහැ. ඒගොල්ලෝ ආවේ මේගොල්ලන්ගේ කරෙන් මේ මයික් වල පිහිටෙන් ආවේ මේ හොරණෑවල පිහිටෙන් ආවේ. ඒ නිසා ඒගොල්ලෝ නිකන් හරියට මේගොල්ලෝ ඉන්නේ අර කකුළු සින්ඩ්‍රෝමය. මේගොල්ලන්ට වැළලීලා තියෙන්නේ කකුළු සින්ඩ්‍රෝමය.
කකුළු සින්ඩ්‍රෝමයක් වැළඳිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ අර අපි කියන්නේ මොකද්ද වතුර නටනකන් ඉතින් නට ඉන්න වතුර නටනකන් කෑ ගහනවා. අපි තමයි ආණ්ඩුව අපේ ආණ්ඩුවේ තමයි මේක වටන්න දෙන්නේ නැහැ මේකෙන් ඉන්න එපා ඵලයල්ලා මේම කිය නට ඉන්න පුළුවන් වතුර නටනකන් එතකොට කකුළු සින්ඩ්‍රෝමය හැදිච්ච උන්ට කියන්නේ වතුර නටනකන් කෑග ගහ ඉන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ජනතාව පාරට ඇවිල්ලා තියෙන්නේ. තව පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ජනතාව පාරට ඇවිල්ලා එළවනවා තමුන් නැලව. එතකන් ওই නට ඉන්න. එතකන් ওই කකුළු සින්ඩ්‍රෝමය හැදිලා ඔක්කොම අමතක කරලා නට ඉන්න එකයි ඇත්තේ. You're watching the Life Traveler channel.